චීනු අපේ මහජන බැංකුව අසාදු ලේඛනගත කරලා. ඒ කියන්නේ බ්ලැක් ලිස්ට් කරලා. අපේ හොර කුණු පොහොර ගණියව් නැත්තම් තොපට කරන දේ බලාපියව්. ඔන්න චීන පණිවිඩය. ওই වැඩේම යහපාලන කාලේ අපට කෙරුවා රුසියාව. තොපි අපේ මාරාන්තික ඇස්බෙස්ටෝස් ගන්නේ නැත්තම් ඉඳා මෙන්න තොපේ තේවල කුරුමිනිය බලාපියව්. අනේ අපි ඔළුව පහත් කරලා no problem sir කියලා ඇස්බෙස්ටෝස් ගත්තා. දැන් අපි මේ මාරාන්තික ඇස්බෙස්ටෝස් යට ඒ විදිහටම චීන හොර කුණු නැව ගොඩ බාන්න අපිට දෙනවද? එහෙම නැත්නම් අපි රටක් රාජ්‍යයක් ජනතාවක් හැටියට දැන්වත් කෙලින් හිට ගන්නවද? ආයිබෝන්. අද 2021 ඔක්තෝබර් 31 වෙනිදා. ඉරිදා. නිදහස් සංවාදයේ මැදිහත් වීමක්. යලි වැඩබිමක් සංවාදයක් දැරීමක්. චීනු අපේ මහජන බැංකුව අසාදු ලේඛනගත කරන්න පෙරේදා. ඔක්තෝබර් 29 වෙනිදා. චීන කොමියුනිස්ට් ධනවාදී මිලිටරි පාලනය වටහා ගන්න හොඳම උදාහරණයක් තමයි මේ බ්ලැක් ලිස්ට් කෙරුවාව චීනුන්ගේ. කතාවට සම්බන්ධ චීනයේ ක්වින්ඩාව් පිහිටි සීවිං බයෝටෙක් ගෲප් කම්පැනි ලිමිටඩ් අර්වීනියා ඇතුළු විස අහිතකර බැක්ටීරියා ක්ෂුද්‍රජීවි නඩංගු හොර කුණු පොහොර අපේ ඇඟේ ගහන්න හදපු අදාළ සමාගම තමයි කතාවේ වග උත්තර කරුවා. වග උත්තර කරුවා චූදිතයා. පැහැදිලිව කිව්වොත් සීවිං බයෝටෙක් චීන සමාගම බරපතල අපරාධකාරයෙක් මේ සිද්ධියට අදාළව අපව රවට්ටන්න හැදුවේ. නිකන් හිතන්න අපේ පර්යේෂකයෝ මුල් වටේදීම මේ හොර කුණු පොහොර හෙළිදරව් කරගත්තේ නැත්තම් අපේ මව්බිමේ පොළව ඉවරෙටම ඉවරයි. ඉවරෙටම ඉවරයි. රටට ආදරය කරන හෘද සාක්ෂියක් තියෙන කොන්ද පණ තියෙන විශේෂයෙන් කොන්ද පණ තියෙන වෘත්තිකයන්ගේ මැදිහත් වීමෙන් තමයි රට අපි බේරුනේ. තව දුරටත් ඔවුන්ගේ ජන පෞර අපට අවශ්‍යයි. මෙච්චර මාරාන්තික අපරාධයක් කරන්න හදපු චීන සීවිං බයෝටෙක් සමාගම චීන පාලනය බීජිං කේන්ද්‍රීය චීන පාලනය කොන්දේසි විරහිතව ආරක්ෂා කරන කැත චීන තානාපති කාර්යාලය රෙදි නැතුව මේ ජෛව විරෝධී සමාගම වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ අනුව තමයි මේ සිදුවීම් පෙළ එක දිගටම පුපුරා යන්නේ. දැන් කොළඹ වාණිජ මහාධිකරණයේ තහනම් නියෝගයකට අනුව අදාළ හොර කුණු චීන පොහොර ගනුදෙනුව සම්පූර්ණ නොකර අදාළ ණයවර ලිපිය පැත්තකින් තියලා මහජන බැංකුව ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. වෙන මොනවා කරන්නද? ඒ තමයි පිළිගත් බැංකුවකට කළ හැකි එකම දේ. නීතිය සමග කටයුතු කිරීම. චීන තානාපති කාර්යාලය යොදා ගනිමින් බීජිං පාලනයේ දිගින් දිගටම උත්සාහ කරනවා හොර කුණු පොහොර තොගය නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් රැගෙන එන අතර මහජන බැංකුව බය කරලා තග දාලා අපි බාර ගැනීමට ප්‍රතික්ෂේප කරන හොර කුණු චීන පොහොර තොගය ඇඟේ ගහලා සල්ලි ටික බලහත්කාරයෙන් ගන්න. අන්තිමට චීන තානාපති කාර්යාලය ආර්ථික හා වෙළඳ කාර්යාලය අදාළ නීති විරෝධී ගෙවීම කෙරුවේ නැහැ කියලා තමයි අපේ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරන්නේ. මාර වැඩක් තමයි මේක. චීනුවේ පටන් ගත්ත විතරයි. චීන ත්‍රස්තවාදයට අපි දැන් රටක් විදිහට රාජ්‍යයක් විදිහට ජාතියක් විදිහට සූදානම් වෙන්න ඕන. අර පැත්තෙන් ඇමරිකානුවෝ ඉන්දියානුවෝ. උදේට මතක තියාගන්න. මාරාන්තික ආක්‍රමණ තුනකට අපි මුහුණ දෙනවා. මේ තමයි වියරුතරුවේ කතාව. වටහා ගන්න. තවම පටන් ගත්තා විතරයි. අපි අනාගත પરම්පරාවන් දැනුමෙන් බල ගන්වන්නේ නැත්තම් ජාතියක් හැටියට ඔසවා තබන්නේ නැත්තම් කෙලම වෙනවා. අපි දැන් මේ මොහොතේ තීරණය කරන්න ඕනේ මේ තත්පරේදී
අපි චීනු ඉදිරිය දැන ගන්නවද? ඇමරිකානු ඉදිරිය දැන ගන්නවද? ඉන්දියානු ඉදිරිය දැන ගන්නවද? එහෙම නැත්නම් රටක් රාජ්‍යයක් ජාතියක් හැටියට නැගිටිනවද? ඊටම සරල පැහැදිලි ප්‍රශ්නයක්. ඔබ අමතක කරන්න එපා. හොර කුණු පොහොර මෙට්‍රික් ටොන් 20000ක් රැගෙන බලහත්කාරයෙන් චන්ද්‍රිකා තාක්ෂණයටත් හොරෙන් ශ්‍රී ලංකාව දෙසට මුහුද දිගේ බඩගාගෙන ආපු හිපෝ ස්පිරිට් චීන නැව CEO එක්ස්ප්ලෝරර් කියලා නම් වෙනස් කරගෙන හම්බන්තොට මුහුදු සීමාවට ඇතුල් වෙන්නේ පහුගිය 27 වෙනිදා ජනමාධ්‍ය වාර්තා කරන විදිහට. දැනට දින 4ක්. නැව ආගියතක් නැතිලු. නිවුස් ෆස්ට් එක දිගටම කියනවා මේ නැව දැන් පේන්නේ නැහැ කියලා. මාර කිලියක් නේ ඔය. වරාය බහර ඇමති රෝහිත අබේ ගුණවර්ධන ඇඟට පතට නොදෙනේ කියනවා. ඔව් ඇත්තටම මේ නැව පේන නෑ වගේ. මිනිහා එම කියලා දානවා. අපේ ජනමාධ්‍ය අපේ දේශපාලුවෝ නිලධාරීන් පොදුවේ ඉන්නේ චීනුන්ගේ පැත්තේ. හොඳට මතක තියාගන්න. චීනුන්ගේ, ඇමරිකානුවන්ගේ, ඉන්දියානුවන්ගේ පැත්තේ. අපි මහ ජනතාව විදිහට එකතු වුණොත් හැර අපට අන් පිළිසරණක් නැත. හොඳට මතක තියාගන්න. මුන්ට ඕන සල්ලි විතරයි. Tamange බඩ පමණමයි. හැබැයි අපේ රටේ වාසනාවට ඓතිහාසික උරුමයන් හරහා ගොඩ නැගුණු එවැනි ජව සම්පන්න රට වෙනුවෙන් කල්පනා කරන දිවා රැ වෙහෙසවන ආදරණීය වෘත්තිකයන් තැන තැන ඉන්නවා. විසිරී සිටින වගේ අපි දන්නවා. මහ ජනතාව අතරත් එවැනි කණ්ඩායම් ඉන්නවා. අපි අපේ වගකීම් ඉටු කරමු. අපේ අම්මාව, අපේ මව්බිම විනාශ කරන්න මුන්ට ඉඩ දෙන්න බෑ. අපි කිනකට සපත කර ගන්න ඕන. චීනු මෙච්චර හයියක් ඇඟට අරගෙන දඟලන්නේ මොකෝ? චීන බලය නිසාම නෙවෙයි. චීනු බලවත් නිසාම නෙවෙයි. අපේ දේශපාලු නිලධාරීන්, තරවුකරුවන්, ජාවාරම්කරුවන් බවට පත් වෙලා චීනුන්ගෙන් අල්ලසන. අපේ රට, අපේ මව්බිම මරාගෙන කන්න චීනුන්ට සංවිධානාත්මක සහාය ලබා දෙන්නේ අන්න ඒ නිසා තමයි චීන මෙච්චර බලවත් වෙලා ඉන්නේ. චීන විතරක් නෙමෙයි, ඇමරිකාව, ඉන්දියාව, ඒ රටවල් දෙකත් එහෙම තමයි. අපේ පරයපරට්ටියෝ අප්පු හාමිනේලා ජාතිය දනගස්සවන් හදන්නේ. අපි උන්ට ඉඩ දෙන්නේ නැහැ. Chapa for Organic Agriculture සංවාද මාලාවම දැන් මෙතනට අදාළයි. ජනමාධ්‍ය හරහා අනාවරණය වන විදිහට මේ චීන හොර කුණු පොහොර ත්‍රස්තවාදය වෙනුවෙන් අපේ රටේ තරවුකාර ඒජන්තවරයෙක් ඉන්නවා. කොහේ ගියත් අනිවාර්යයෙන්ම අපේ එකෙක් ඉන්නවා. චෙලිනා Capital Corporation Private Limited චෙලිනා කවුද අයිතිකාරයා? ලෝලිත අබේසිංහ. තමයි. ලෝලිත අබේසිංහ කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා. ගාමිණී සෙනරත් සේදරගේ ඥාති සහෝදරයෙක්. ඔය ඥාති සම්බන්ධය එහෙන් මෙහෙන් ඇදෙනකොට පහුගිය 29 වෙනිදා ගාමිණී සෙනරත් සේදර වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ විශේෂ නිවේදනයක් නිකුත් වෙනවා. මාර වැඩක්. නිවුස් ෆස්ට් වාර්තා කරන විදිහට එයින් කියවෙන්නේ චෙලින සමාගමේ එක අධ්‍යක්ෂවරයෙක් ගාමිණී සෙනරත් සේදරගේ ඥාතියෙක් තමයි. ඒ අරෙන්න වෙන කිසිම සම්බන්ධතාවක් මේ ගනුදෙනුවත් එක්ක ඔහුගේ නැත. එහෙම කාට හරි තොරතුරු තියෙනවා නම් කැමැති ඕනම විමර්ශන ආයතනයකට විමර්ශනය කරන්න. එච්චරයි. ගාමිණී සෙනරත් සේදර කියා සිටින වග අර වෙන නිලධාරියෙක් විශේෂ නිවේදනයක් නිකුත් කරලා කියනවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ. මේ ඊටමත්ම අසාමාන්‍ය සිද්ධියක්, විකෘතියක්. ඇත්තටම සිද්ධියක් කිව්වට ට්‍රෙන්ඩ් එකක්. තිරුකුමාර් නඩේසන්ට නිරුපමා රාජපක්ෂට පැන්ඩෝරා පේපර්ස් චෝදනා එල්ල වෙනකොට මෑන් තිරුකුමාර් නඩේසන් ජනාධිපතිවරයාට කිව්වා වහාම විමර්ශනයක් කරනු කියලා. ජනාධිපතිවරයා එහෙම එකක් පටන් ගත්තා. තව දින කිහිපයයි අපි ගැන කතා කරනවා. අවසන් වාර්තාවෙන් පැමිණිලිකරු කවුද? චූදිතයා පැමිණිලිකරු බවට පත් වෙනවා. ට්‍රෙන්ඩ් එක පටන් ගන්න එහෙමයි. පීබී ජයසුන්දරට ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී බරපතල නීති අවභාවිතයක් පිළිබඳ චෝදනා එල්ල කරනකොට ඒ සම්බන්ධයෙන් වාර්තා පළ කරන
අරුණ පුවත්පත කෝට් කරලා ඒ අල්ලගෙන පීබී ජයසුන්දර පොලිස්පතිවරයා හරහා CID-ට පැමිණිල්ලක් කෙරුවාලු විමර්ශන ආරම්භ කරනු වහාම කියලා. ඒ කියන්නේ අපි තව පොඩකින් කතා කරනවා. යලි චූදිතයා වග උත්තරකරුවා පැමිණිලිකරු බවට පත් වෙනවා. මේ ට්‍රෙන්ඩ් එකක්. ට්‍රෙන්ඩ් එකක්. ඒ අනුව තමයි මේ හාදය මේ වැඩි කරන්නේ. ගාමිණී සෙනරත් සේදර. මාර කෙලියක් නේ. කොහොමද ඕයි රටක් මෙහෙම යන්නේ? අගමැති කාර්යාලයේ ලිපි ශීර්ෂ යොදාගෙන කවුද බලධාරියෙකු ලව්වා Tamanට එල්ලවන චෝදනාවලට නිල ප්‍රතිචාර දක්වන්න නිකන් හිතන්න මොන වගේ රටක්ද කියලා. අපි රටක් විදිහට ගමන් කරන්නේ ඉතාමත්ම අවර ගණේ ගමනක් හරහා අගාධයකට. හොඳට මතක තියාගන්න. අපි වහම මේ ගමන නවත්තන්න ඕන. මිස්ටර් ගාමිණී සෙනරත් සේදර. අපි බූරුවෝ තමයි. බට් බූරුවෝම නෙවෙයි. තේරුණේ? ඔබ හොඳටම දන්නවා අප ඔබ ගැන දන්නා වග. ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ප්‍රකට චරිතයක්. ඉතිහාස කතාවකට හිමි කතානායකයෙක්. ඔබේ මඟ පෙන්වන්න නායකයා, කපටි ආරක්ෂකයා, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර. විමල් වීරවංශ ඔහුට නම දැම්මේ ආර්ථික ඝාතකයා කියලා. දැන් විමල් කියනවා මෑන් හැදිලලු. දැන් ආයි කියනවා මිනිහා හොඳ නෑ වගේලු. ඒ වුණාට අපි දන්නවා මිනිහා ආර්ථික ඝාතකයා කියලා. පීබී ජයසුන්දර. අර පැත්තෙන් භාණ්ඩාගාර ලේකම් SR ආටිගල. තව අය ඉන්න. ඔය කළු වලල්ල ගැන අපි හොඳටම දන්නවා. මිස්ටර් ගාමිණී සෙනරත් සේදර. අද සංවාදේ හොර කුණු පොහොර කතාවේ චීන කතානායකයා මිස්ටර් ලෝලිත අබේසිංහ. එදවස රාජපක්ෂ පාලන කාලය තුල, ඒ කියන්නේ 2015ට පෙර, ඊට පස්සේ 2015ට පස්සෙත් විවිධ තරවුකාර ව්‍යාපෘති සාර්ථකව කරගෙන එන බව අපි දන්නවා. සියලු ප්‍රධාන දේශපාලුවන් සමග, සියලු ඉහළ නිලධාරීන් සමග සමීපව ගනුදෙනු කරමින් ලෝලිත වැඩ කරන්නේ හරියට ගෝඩ්ෆාදර් කෙනෙක් වගේ. තිරය පිටිපස්සේ ඉන්න ඉදිරිපෙළ ගෝඩ්ෆාදර් කෙනෙක් වගේ. ඔබ දැනගන්න 2015න් පස්සේ විවිධ චෝදනා මත රස්සා අහිමි වුණු, රැකියා අහිමි වුණු රාජපක්ෂ පාලනයේ ලොක්කෝ ගණනාවකට මේ ලෝලිත උන්නැහේ රස්සා දීලා, රැකියා ලබා දීලා, ඉහළ වැටුප් වරප්‍රසාද ලබා දීලා රැක බලා ගත්තා. ඔබ විශ්වාස කරනවද? පීබී ජයසුන්දරත් 2015න් පස්සේ යන මන් නැතුව ලෝලිත අබේසිංහ ළඟ වැඩ කෙරුවා ඔයියා. දන්නවද? තව මොන කතාවද? ඊළඟට ලෝලිත අබේසිංහගේ ඥාති සහෝදරයා ගාමිණී සෙනරත් සේදර. අර නිවේදනයෙන් මෑන් කියනවනේ මට විරුද්ධව තොරතුරු තියෙනවා නම් ඕනම විමර්ශන ආයතනයකට පැමිණිලි කරන්න කියලා. එහෙම කිව්වා කියලා ඒ බලධාරියා කියනවනේ නිවේදනයෙන්. එච්චර හයියක් ඔහුට එන්නේ අග්‍රාමාත්‍ය ලේකම් නිසා විතරක්ම නෙමෙයි. මහින්ද රාජපක්ෂගේ හයිය කොල්ලට තියෙනවා. හැබැයි ඊට අමතරව යහපාලන සෙල්ලම් නඩු ගෙදරින් ඔහුටත් ලොකු නඩුවක් දාලා, ලොකු පත නඩුවක් දාලා එයින් නිදොස් කොට නිදහස් වුණු මිහිරි සොඳුරු අත්දැකීම කොල්ලට මතකයි. කාටද? ගාමිණී සෙනරත් සේදරට. ඔය හාදයා එදා මෙදා මතුදා මහින්ද රාජපක්ෂගේ කළු වලල්ලේ එක ප්‍රධාන කොටසක්. පීබී ජයසුන්දරගේ අනසක යටතේ SR ආටිගල වගේම ගාමිණී සෙනරත් සේදරත් එක පවුලේ ඈයෝ වගේ, එක බඩවැල කඩාගෙන ආපු ඈයෝ වගේ දිගටම වැඩ. ලෝලිත අබේසිංහත් ඒ කල්ලියම තමයි. බට් වෙන ආර්ට් එකක්, වෙන සයන්ස් එකක්. යලිත් ඔබට මතක් කරනවා. එදවස රාජපක්ෂ පාලනයේ, ඒ කියන්නේ 2015ට පෙර ගාමිණී සෙනරත් සේදර මේ අද වගේම ආණ්ඩුවේ ප්‍රබල තරවුකාරයෙක්. එදවස ඔහු ආණ්ඩුවේ විවිධ තනතුරු දරමින් එදා විමල් වීරවංශ වටහාගත්ත අර දැන් කිව්වේ පස්සේ අමතක කරලා දාපු දැන් ආයේ nyුරු ගාන පීබී ආර්ථික ඝාතක ක්‍රියාකාරකම් ජයතම කරගෙන යන සිදුවීම් පෙළ මැද්දේ ඔහුත් ඉන්නවා. 2015 දී ඊනියා යහපාලන මෛත්‍රී රනිල් කල්ලිය බලයට ආවට පස්සේ දාපු සෙල්ලම් නඩු ගෙදරින් ඔන්න ඉතින් අපේ මේ ගාමිණී සෙනරත් සේදර උන්නහැටත් හුරතල් නඩුවක් දැම්මා. හුරතල් නඩුවක්. ඒ අනුව 2018 අගෝස්තු 24 වෙනිදා ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඔහුට චෝදනා 24ක් සහිත අධිචෝදනා පත්‍රයක්
බාර දුන්නා. චෝදනා 24ක්. සෙල්ලන්නේ අධි චෝදනා පත්‍රයක්. මොකද්ද මේ අහිංසකයා කරලා තියෙන්නේ? 2014 පෙබරවාරි 1 වෙනිදා සිට 2015 ජනවාරි 20 වෙනිදා දක්වා අතර කාලයේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිත්වයේ දරමි. ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක් රුපියල් කෝටි 50ක් හයට් හොටෙල් ගෲප් හම්බන්තොට හෝටල් ව්‍යාපෘතියට නීති විරෝධී ආකාරයෙන් යොදවල රාජ්‍ය මුදල් අවභාවිතයක් මූල අපරාධයක් කෙරුවා කියන චෝදනාව තමයි උන්නැහිට එල්ල වුනේ. යහපාලන සංධියේ. ওই නඩුවට ගාමිණී සෙනරත් සේදර සමග චුදිතයන් බවට පත් කරන අනිත් අධ්‍යක්ෂකවරු පියදාස කුඩා බාලගේ නිමල් බණ්ඩාර හපුහින් කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාරත් තුන් ඉරියව්වෙන් ක්‍රීඩා කරන හොඳ පළපුරුදු ක්‍රීඩකයෝ. තවම ක්‍රීඩා බිමේ. ඔය පියදාස කුඩා බාලගේත් මාස්ටර් මයින්ඩ් එකක්. හොඳ මාස්ටර් මයින්ඩ් එකක්. ඒ නිසාම පස්සේ කාලයකදී හරියටම කිව්වොත් 2020 මැයි 21 වෙනිදා සිට ලාෆ් ගෑස් සභාපති මතකනේ ලාෆ් ගෑස් සභාපති හිමිකරු WKH වෑගපිටිය දැන් මතක් වෙනවන ඔබට ලිට්‍රෝ සභාපති අනිල් කොස්වත්ත මතකනේ කතා ටික වෑගපිටිය වරෙන් මචං කියලා මෑන්ව ඒ කියන්නේ පියදාස කුඩා බාලගේව ලාෆ් සමූහයේ කළමනාකර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී බවට පත් කරගත්තා. අන්න ඒකයි. Chapter for Economic Social Justice ගෑස් අධ්‍යයනය කරන්න. එක දිගටම අපි ඉගෙන කතා කරුවා. දැන් ගෑස් ජාවාරම Tamanට අවැසි පරිදි කරන්න උන්ට ඉඩ දීලා ගෝඨා පාලනේ අයින් වෙලා. තුෂාන් ගුණවර්ධන ගේම් එක ප්ලේ කරලා අයින් වුණා. දැන් මෑන් 2024 ඊළඟ ගේම් එකට වෙන විදිහකට ලකලෑස්ති වෙනවා. වරෙල්ලක් උඹලා ලෑස්ති වෙලා. අනිල් කොස්වත්තලා WKH වෑගපිටියලා බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් කරගෙන යන රාජ්‍ය ගෑස් අධිකාරිය බිඳලා ගෑස් වෙළඳපොළ කොල්ල කන ක්‍රියාන්විතයට මේ දැන් අපි උපුටා දක්වන පියදාස කුඩා බාලගේ සම්බන්ධයි. අපි ගැන තවදුරටත් ඉදිරියේදී කතා කරමු. ඔබට තේරෙනවද තත්වය කොච්චර බරපතලද කියලා? කොච්චර සංකීර්ණද කියලා? අපේ රට මෙහෙම තියෙනවා පුදුමයිනේ. කොහොම හරි අපේ මහජන බදු මුදල් තවත් රුපියල් මිලියන ගණනින් විනාශ කරමින් මිලියන 500 ලිට්‍රෝ නඩුව අහගෙන ගියා. අන්තිමට 2019 අගෝස්තු 8 වෙනිදා තීන්දුව ප්‍රකාශයටපත් වුණා. හරියට අවුරුද්ද පිරෙන දින 20යි අඩු. මොකද්ද තීන්දුව? හරි. නිදොස් කොට නිදහස් වුණා. ගාමිණී සෙනරත් සේදර නිදොස් කොට නිදහස් වුණා. එච්චරයි. සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වුණා. ගාමිණී සෙනරත් සේදරගේ මිහිරි සොඳුරු අත්දැකීම ඔන්න ඕකයි. ඒ අනුව තමයි දැන් උන්නැහි කියන්නේ ඕනම විමර්ශන ආයතනයකට ගිහින් විමර්ශනය කරන්න කියලා කියන්න. පැමිණිලි දාන්න කියලා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති සම්පත් අබේකෝන් අනෙක් විනිසුරුවරු දෙදෙනා සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න මේ සටහන් තියන්නේ අනාගතයේ වෙනුවෙන් කොහේ හරි සටහන් කරගන්න. ඔය දන්න කියන තැනක ඊනියා යහපාලනයේ පිහිටුවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය තමයි මේ ප්‍රථම නඩු විභාගය. ඒ අනුව ගාමිණී සෙනරත් සේදර ඉතිහාසගත වෙනවා. ඔය ළමයින්ගෙන් ඔය දරුවන්ගෙන් දවසක ප්‍රශ්නයක් ඇහුවොත් ශ්‍රී ලංකාවේ 2015-19 අතර කාලය තුල ආරම්භ කළ නව ත්‍රිපුද්ගල මහාධිකරණයේ ප්‍රථම නඩුව කුමක්ද? එහි වග උත්තරකරුවා කවුද සහ එහි ඒ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලද පුද්ගලයා කවුද කියලා ඇහුවොත් ගාමිණී සෙනරත් සේදර. හරිනේ? ලියාගන්න. සටහනක් දාගන්න. ගාමිණී සෙනරත්ලා නිදොස් කොට නිදහස් කරන මේ දීර්ඝ නඩු විභාගය එක දිගටම යනකොට වෙහෙස නොබලා ඒ වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරු කවුද? ගාමිණී මාරපන, අනිල් සිල්වා, නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස සමග පපර පෑන්. හැබැයි ඉතින් මෙහෙම කියන්නත් බෑනේ. සල්ලි වලටනේ නඩු කතා කරන්නේ වෘත්තිමය කටයුත්තක්.
හරි. පපරපෑන් පැත්තක දාමුකෝ. ජනාධිපති නීතිඥ අලි සබ්රි. එච්චරයි. චීන හොර කුණු පොහොර නැව අපේ රටට මුන් එකතු වෙලා බාලා දායිද? ප්‍රශ්නයක් තියෙනවා. බාලා දායිද? අපි මේ රටේ මහ ජනතාව ඔය ටෙඩි සෙල්ලම් දාන්න ආවා. එක එක අපි ඉඩ දුන්නේ නැහැ. බලමු. වැරදිච්ච තැන් තියෙනවා. හැබැයි අපි නැගිටලා ගොඩ දාගත්ත තැනුත් තියෙනවා. උපරිම උත්සාහ කරමු. කතාව ඉවරද? නැහැ. යන්න එපා. ඉවර නැහැ. නැනෝ රජා ගුජරාටි ඕගැනික් රිලා නැටුම ඊළඟට. නැනෝ නයිට්‍රජන් රසායනික පොහොර දියරේ විද්‍යාත්මක පසුබිම අපි වෙනම විමර්ශනය කරමු. මේ වැඩසටහන බලන ආදරණීය පර්යේෂකයන්ට කියන්නේ වහාම නැනෝ රජා ගැන හොයනු ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. බෝතල් වල දාලා ඕනෑම ජරාවක් එවන්න පුළුවන්. වහාම විමර්ශන ආරම්භ කරමු. නැනෝ රජා. අපි දැන් අපි අවධානය යොමු කරන්නේ නැනෝ රජා දූෂිත ගනුදෙනුව ගැන. පසුගිය 22 වෙනිදා ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී කරන හෙළිදරව්වකින් තමයි අදාළ සිදුවීම් පෙළ දිගහැරෙන්නේ. 29 වෙනිදා පෙරේදා විජිත හේරත් නිදහස් සංවාද වැඩබිමට කැටුව ඇවිල්ලා ඒ ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුවා. චාපවන් ජියෝපොලිටික්ස් විත් විජිත හේරත් සංවාද සටහන බලන්න බැලුවේ නැත්තම්. ඉන්දියානු පොහොර ආනයනය කරනවා නම් අපි ඔව් කියලා ගත්තොත් කරන්නේ කොහොමද? කැබිනට් අනුමැතිය මත කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ලංකා පොහොර සමාගම මගින් විධිමත් ක්‍රමවේදයකට විවෘතව පාරදෘශ්‍ය විදිහට ගනුදෙනු කෙරෙන්න ඕන. ඒ වුණත් කරලා තියෙන්නේ ඒකද? නැහැ. හදිසියෙම පුද්ගලික ගිණුමක් මහජන බැංකුවේ විවෘත කරලා හොර රහසේ භාණ්ඩාගාරයෙන් අපේ කියන්නේ ඔබේ මගේ අපේ මහජන බදු මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 1.257ක් රුපියල් කෝටි 29කට අධික මුදලක් අදාළ නැනෝ රජා ගනුදෙනුව සඳහා නූතන තාක්ෂණ මාදිලි මාරු කරලා තියෙනවා. ඒ ගිණුමට දාලා තියෙනවා. ගනුදෙනුව කෙරෙනවා. නැනෝ රජා ගුණින් ආව කියමුකෝ. ගුජරාටි නැනෝ රජා මුදලාලිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 3ක් තවත් අමතර වියදම් ඇමරිකානු ඩොලර් 50000ක් 37000ක් ආදී වශයෙන් ගෙවනවා. ඇමරිකානු ඩොලර් 387000ක් ඒ විදිහට ගිණුමෙන් අයින් වෙනවා. අඩු වෙනවා. ඉතිරිය රුපියල් වලින් 20 කෝටි 12 ලක්ෂ 5000ක මුදල අර පුද්ගලික ගිණුම් අයිතිකාරයා කියවට දෙන්නේ ඩබලක් රුපියල් වලින්ම ඉල්ලනවා. විජිතේරත් පාර්ලිමේන්තුවේදී කිව්වා හැන්සාට් ගත වුණා. රුපියල් වලින්ම. කවුද මේ ගිණුමේ අයිතිකාරයා? අයිතිකාරයෝ ඩබල. ජී මොහන්ටි පෙරේරා සහ PBGN වීරසිංහ. PBGN වීරසිංහ කියන්නේ කාන්තාවක් කියලා පසුව අපි දැනගත්තා. United Farmers Trust Limited. එක්සත් ගොවි අරමුදල සමාගම තමයි ඔවුන්ගේ ඒ කියන්නේ ඩබල් ඒ ගිණුම. එක්සත් ගොවි අරමුදල. ගොවියෝ දන්නවා නම් දිව විකාගෙන මැරෙන්නේ. ගොවියෝ දන්නවා නම් ගොවියෝ පව් අමුඩෙත් නැතුව පාරේ සටන් කරනවා සජිත් ප්‍රේමදාසයි නාමල් කරුණාරත්නයි එක්ක. ගොවියෝ මාකට් කරලා ගොවියෝ මරාගෙන කන තක්කඩි. ඔන්න රටේ තත්ත්වය. විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ওই කරුණු පැහැදිලි කිරීම කෙරුවට පස්සේ අරුණ පුවත්පත එය ප්‍රවෘත්තියක් විදිහට පළ කරලා පත්තර විකුණ ගත්තා. ඒක කලින් කුරුළු දෙන්නයි පත්තර විකුණ ගත්තා. පත්තරේ ප්‍රවෘත්ති ගැන වහාම විමර්ශනයක් කරනු කියලා පී.බී. ජයසුන්දර CID-ට පොලිස්පති හරහා නියෝග කරන්නේ අන්න එතකොට තමයි. ජනාධිපති ලේකම් එක්ක සෙල්ලම් බෑ වගේ අදහසක් අහිංසක මහජනතාවට දෙනවා. විජිත අර කරුණු හිලිදරව් කිරීම පැහැදිලිවම කරනවා පාර්ලිමේන්තුවේදී. ඒ අතරේ කියනවා පී.බී. ජයසුන්දර තමයි බලපෑම් කෙරුවේ කියලා. ඊටු සල්ලි ටික ඉල්ල ගන්නත් බලපෑම් කරන්නේ පී.බී. තමයි කියලා කියනවා. පී.බී. ජයසුන්දර මොකෝ විජිත හේරත් අභියෝග කරන්නේ නැත්තේ. කතානායකට ලියන්න පුළුවන්. අධිකරණයට යන්න පුළුවන්. ඕන නීති කොන්දේසියක් ඔය වරප්‍රසාද කතා බොරු කතා. එහෙම නැත්නම්
මූණට මූණ සාකච්ඡාවක් ඉල්ලන්න පුළුවන්. එළියට ආවට පස්සේ පාර්ලිමේන්තුවේදී අහන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ බරාන්දේ හිටගෙන ඉඳලා බොරු කතා. මේ සෙල්ලමක්. මේ පට්ට සෙල්ලමක්. PB අභියෝග කරනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත කාගේද? දිලිත් ජයවීරගේ. දිලිත් ජයවීර කාගේද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ. CID පරීක්ෂණ කරලා කියනවා අසත් ප්‍රවෘත්තියක්. ද්වේෂසහගත ප්‍රවෘත්තියක්. පදනමක් නැහැ. එතකොට PB ජයසුන්දර හොඳ මුනියා වෙනවා. PBව නිදොස් කොට නිදහස් කරන්න ඊළඟට අරුණ දෙරණ පාවිච්චි කරන්නත් පුළුවන්. පැන්ඩෝරා තිරුකුමාර නඩේසන් සොඳුරු දේවදූතෙක් කරපු අරුණ පත්තරකාරයා. මතකනේ? අරුණ පත්තරකාරයා. මිස්සක සෙනවිරත්න දාලා ළඟදිම සතියක පත්තරේ විශේෂාංග ලිපියක් පළ කරයි PB ජයසුන්දර කන්නේ බතුයි මිරිසොදි පොල් ගන්නත් සල්ලි නැහැ කිරියොද්දක් හදාගන්න. නිදාගන්නේ බිම ගෝණි පඩංගුවක් දාලා. 4 පොයේටම සිල් ගන්නවා. සුරා සූදුවෙන් තොරයි. ඒ වගේ අනම්මනම් කියලා. මිස්සක සෙනවිරත්න මිනිහා දස්සය. හොඳට ලියයි. ඔන්න ගුජරාටි නැනෝ රජා ගිය දුර. ඔය අතර විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඔය කරුණු හෙළිදරව් කරන දිනයට පහුවෙනිදා ඔක්තෝබර් 23 වෙනිදා ශ්‍රී ලංකා ඉන්දියා ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් චේම්බර් එහෙම එකකුත් තියෙනවා. එහෙම ආයතනයක් අර එක්සත් ගොවි අරමුදල සමාගම අපි දැන් කතා කරන්නේ. නිකන් පොෂ් විදිහට කියන්න පුළුවන් UFT United Farmers Trust Limited. එහෙමත් කියන්න පුළුවන් පොෂ් විදිහට. නැත්තම් හොර ගොවි අරමුදල. එහෙම කියන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. මොනවද ඔවුන් කියන්නේ? මේ නිවේදන වලට යන්නේ අපේ සල්ලි මතක තියාගන්න. නිකන් නොදන්න දේවල් කතා කරන්න එපා. මේ තනි සමාගමක් නෙමෙයි. තනි සමාගම් ව්‍යාපාරයක් නෙමෙයි. ජාතික ජාත්‍යන්තර ලොකු වැඩක්, ලොකු ව්‍යාපාරයක්. හවුල්කරුවෝ 5 දෙනෙක් ඉන්නවා. දන්නේ නැති මගුල් කියවන්න එපා. නිකන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ සිංහල අදහස සංස්කෘතික මේ වශයෙන් ඔබට ඉදිරිපත් කරන්න ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් එහෙම තමයි ලියලා ඇත්තේ. නිවුස් ෆස්ට් එය වාර්තා කෙරුවා. යොමුගත ලිපිනය වහලා තිබුණේ. ඒවත් ඉතින් ප්‍රශ්න තමයි. ඔවුන් විවිධ පද ගලපලා නිවේදනය කරනවා. මොනවද ඔය සමාගම් 5? ශ්‍රී ලංකා ඉන්දියා වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය. ශ්‍රී ලංකා යුරෝපා සංගම් ව්‍යාපාර කවුන්සිලය. ශ්‍රී ලංකා ගල්ෆ් වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය. ශ්‍රී ලංකා යුරෝපා සංගම් ව්‍යාපාර කවුන්සිලය. සිලෝන් ඔයිල් ඇන්ඩ් එනර්ජි පුද්ගලික සමාගම. නිවුස් ෆස්ට් ප්ලේ එක නියමෙටම කරන නිසා හැරණ තැපෑලෙන් ඔප්පු කරලා පෙන්නවා ඔය විවිධ නම් වලින් හදලා තියෙන්නේ අනිත් සමාගම් වල අයිතිකාරයොත් මේ කියන ජී මොහන්ටි පෙරේරා සහ මිස් ඕ මිසිස් අර කියන වීරසිංහම තමයි කියලා. ඒ ඩබලම තමයි මේ සමාගම් පහම රන් කරන්නේ. කොහොමද ඒ කෙලිය? ලැජ්ජ නැතුව මේ ලිපි ලියනවනේ නිවේදන. හේ තමයි. චීන හොර කුණු පොහොර ජාවාරමේ ප්‍රධාන තැරවුකරුවා ලෝලිත අබේසිංහ. එතකොට ගාමිණී සෙන්රත් සේදර හරහා PB ජයසුන්දර. එතකොට ගෝඨා මහින්ද බැසිල් රාජ්‍ය බල කේන්ද්‍රය හෙළිදරව් වෙනවා. ඉන්දියානු නැනෝ රජා ජාවාරමේ ප්‍රධාන තැරවුකරුවෝ ඕන්න. ජී මොහන්ටි පෙරේරා සහ මිස් එක්කෝ PBGN වීරසිංහ. එතකොට යලි PB ජයසුන්දර හරහා ගෝඨා මහින්ද බැසිල් රාජ්‍ය බල කේන්ද්‍රය හෙළිදරව් වෙනවා. එකම දේශපාලන බල කේන්ද්‍රයකින් තමයි රාජ්‍ය බල කේන්ද්‍රයකින් තමයි මේ ගේම් දෙකම ප්ලේ වෙන්නේ. චයිනීස් ඉන්දියන්. ඊටම පැහැදිලි. මුල ඉන්නේ PB. එකම දේ PB කියන කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ. PB ලිඛිතව කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා හැමෝම දන්නවා. කට වචනෙන් තමයි එක්ක දුරකථනයෙන් ටැප් කරනින්ද එහෙම කියන්නේ නැතුව ඇති. මැසේජස් යවන්නේ නැතුව ඇති. වරෙන් කොල්ලෝ කියලා කියනවා. මිනිස්සු බයට කරනවා. බයට කරන්න දෙයක් නැහැ. එහෙම තමයි වෙන්නේ. ඔප්පු කරන්න බෑ. කොහොමද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. නිලධාරීන්ට කියන්නේ නැගිටපියව. නැත්තම් තොපටත් කෙලවෙලා රටටත් කෙලවෙනවා.
දැන් මෙහෙම කියාගෙන යනකොට යහපාලනය හොඳයි කියන්න එපා. ඊනියා යහපාලනයත් මේ වගේම තමයි මේ වගේම දේශපාලන නිලධාරී කළු වලල්ලක් වැඩ කෙරුවා. මෛත්‍රී රනිල් මලික් රවි පාස්කර්ලිංගම් රාජිත තව 60 හුටා මාරක් මොනවද නොකලේ කළු වලල්ලක් කළු නිලධාරීන් වෙනම මහ බැංකුව හොරා කාපු විදිහෙන්ම ඔබට යහපාලනය වටහා ගන්න පුළුවන්. ඒ නිසා යහපාලනය හොඳයි කියලා නම් හිතන්න එපා. යහපාලනය වගේමයි ගෝඨා පාලනය කියලා හිතන්න. 2024 චම්පික බලයට આવුත් පාඨලි චම්පික රණවක බලයට આવුත් වෙන එකේ කවුරු හරි සජිත් හරි අනුර හරි තව මොකෙක් හරි ආවත් මේ විදිහෙම තමයි වැඩේ කරන්නේ. මහා ජනතාව නැගිට්ටේ නැත්තම්. ඔබට හිතා ගන්න පුළුවන් නේද තත්ත්වය කොච්චර සංකීර්ණද බරපතලද කියලා. ඊට කලින් අපි කතා කරපු රාජපක්ෂ චෞර පාලනය. ඒ කියන්නේ 2015ට කලින්. ඊටත් කලින් චන්ද්‍රිකා චෞර පාලනය. ඕන 80 දශකයේ දක්වාම යන්න පුළුවන්. මතකනේ 88 89 මහා මිනි කඳු මතින් තමයි මේ ඉතිහාස කතාව ලියාගෙන එන්නේ. ඊට කලින් 71 කරල් 30 අවුරුදු මහා ක්‍රූර යුද්ධය. මේ සියල්ල මැදේ තමයි මේ හොරා කන පරය පරට්ටිය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. අප්පුහාමිලා ගැන. ඒ නිසා මේ සරල කතාවක් නෙමෙයි. ඊටාත්ම බැරෑරු මාරාන්තික තත්වයක එක මොහොතක්. අපට කරන්න පුළුවන් එකම එක දෙයයි මේ මොහොතේ. 2024 කවුරු හරි බලයට ගෙනලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා හිතනවා නම් හරි මොට්ටයි. එහෙම කරන්න බෑ. මොකා බලයටවත් මේ ටිකමයි කරන්නේ චීන ඉන්දියාව ඇමරිකාව අපේ රටේ රූකඩ නටවනවා. අධිකරණ ක්‍රියාදාම හරහා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ තේරුමක් නැහැ. උත්සාහ කරමු තේරුමක් නැහැ. ඉතිහාසය ඔප්පු කරනවා. නිදොස් කොට නිදහස් වෙනවා. විවිධ ක්‍රම. කරන්න තියෙන එකම වැඩේ අපරාධකාරයෝ අපරාධ අපි හෙළිදරව් කරමු. මහ ජනතාව ඉදිරියේ මේ නඩුව අහමු. ප්‍රජාතන්ත්‍රවාදයේ තුල අවසාන විග්‍රහයේදී අවසාන බලය තියෙන්නේ මහ ජනතාවට. මතක තියාගන්න. of the people by the people for the people democracy අපි ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක අඛණ්ඩව පෙනී හිටිනවා. අපේ මව්බිම වෙනුවෙන් පොදු සමාජ යහපත වෙනුවෙන් පොදු සමාජ යුක්තිය වෙනුවෙන් මේ අපේ මව්බිම